Page number 42, the right hand side. දකුණු පැත්ත. අපිට මාතෘකාවක් තියෙනවා නිකන් ඒක අමුතු කතාවක්. Opposite sentences කියලා කියන්නේ විරුද්ධ වාක්‍ය කියලා මේ කතා කරන්නේ. Not the opposite words, but opposite sentences. ඒකට පළවෙනි 10. Kathleen has a passion for ice pudding. It's all about Kathleen. Kathleen ගැන තියෙන දේවල් තියෙන්නේ. Kathleen knows the answer. But කියවන්න බලමුද ඒක? වාක්‍ය 10 කියව ගන්නකො. Okay, Kathleen knows the answer. Kathleen said that she felt as fit as a fiddle. යාට හොඳට යෝග්‍යයි, හොඳ ශක්තිමත් කියලා කිව්වා යා. යා ගොඩක් පරක් වෙනකන් ඇඳේ හිටියා. Kathleen was thought to be a polite girl. විනීත ගෑන් ළමයෙක් කියලා පුංචි කතාවක් තියෙනවා, ගියක් තියෙනවා. Bold as brass කියලා කියන්නේ නිර්භීතයි, පිත්තල වගේ නිර්භීතයි කියලා අපි කියන්නේ. Kathleen reached the end of her journey successfully. Kathleen යාගේ ගමන අවසන් කරා සාර්ථකව. Kathleen was as swift as a deer. Swift කියන්නේ වේගවත් කියන එක. Deer මුවෙක් තරම් වේගවත්. Guilty of a lie. යාට පුංචි වර්ධකාර හැඟීමක් ආවා. lie කියන්නේ බොරුවක් කියලා කියන එක. This is the last I want to hear of Kathleen. මට Kathleen ගැන ආයෙ අහන්න ඕනේ නැහැ. මේ අහුව ටික ඇති කියලා කියන්නේ. නෝර විරුද්ධ වාක්‍යය තමයි පහළ තියෙන්නේ. The answer is not known by Kathleen කියන එක. answer එක දන්නේ නැහැ Kathleen කියන එක නේ. right. ඒතර අංක තියෙනවා පල්ලෙහා. ආයෙ ලියන්න ඕනේ නැහැ වාක්‍ය අපි අකුරු විතරක් දාමු. පළවෙනි වාක්‍යයට විරුද්ධ වාක්‍ය හොයලා එක ඉස්සරහින් අංක දාන්න. බලමුද? මට කියන්නේ එකට අකුර මොකද්ද? C. එකට C ලු. දෙකට A. දෙකට මක් කරගන්න ගම එක. එකට මොකද්ද? එකට C. එකට C. දෙකට A. third එකට H. ඊට පස්සේ fourth එකට G. fifth එකට B. sixth එකට D. D. seventh එකට
J. 7 එකට J. Next one, Catherine was as swift as a deer. 8ට E. huh? E. E. 9ට guilty I. ඊපස්සේ අන්තිමකට F. F ද J එක මොකටද ආවේ? G එක E. 4ට 4ට J ද? G. J එක ආවේ මොකටද? J එක ආවේ 7ට. I එක ඉන්නේ මොකටද? I එක 9. 9 නේ. හරි අපි යනවා page number 3 third එකට. අපි එක දෙකයි කරන්නේ නේද? කරන්නේ එක දෙකයි. හරි. එතකොට පුංචි කතාවක් මේක ලොකු බරපතල කතාවක් නෙවෙයි. හැබැයි පසු කාලීනව පැටලෙන්න පුළුවන් දෙයක් කතා කරන්නේ word orders වචන පිළිවෙල කියන එක. කොහොමද අපි වචන ටිකක් පෙළගස්සන්නේ කියන එක. So look at the first one. So look at the topic. He speaks English very well. ඔයාලා පේන වාක්‍ය ගත්ත ගමන් නිකන් speaks ක්‍රියාපදයක් කළු කරලා තියෙනවා English භාෂාව ඉංග්‍රීසි භාෂාව කතා කරනවා ගොඩක් හොඳින් කියලා word order කියලා තියෙනවා. එතකොට කෙනෙක් පත්තරයක් කියනවා කියලා පේනවා. සූ තමයි ඉන්නේ. එතකොට මේ වැඩේ කරන්නේ සූනේ. සූ තමයි සබ්ජෙක්ට් එක. මේ වාක්‍යයේ වැඩේ කරන කෙනා. එයා කියවන්නේ නිවුස් පේපර් එක පුවත්පත. ඒක ඔබ්ජෙක්ට් එක වෙනවා. සූට යටත් වෙච්ච දේ ඔබ්ජෙක්ට් එක කියලා අපි කියන්නේ. එතකොට පාර්ට් A එකේ තියෙනවා verb plus object කියන එක. වාක්‍යයක සාමාන්‍ය ස්වරූපය සබ්ජෙක්ට් එක ඉස්සෙල්ලා එන්න ඕනි. verb එක ඊට පස්සේ object එක. ඕක තමයි පිළිගත් සම්ප්‍රදාය. Subject, verb, object. The verb reads and the object and newspaper are usually together. Verb එකයි object එකයි එක්ක තියෙන්න ඕනි කියලා කියනවා. So reads a newspaper every day. So හැමදාම පත්තරයක් කියනවා. reads කියන එකයි newspaper කියන එකයි එක්ක තමයි තියෙන්නේ. මම පහළ තියෙන උදාහරණ ටික verb plus object උදාහරණ ටික. He speaks English very well. ඔකන පේනවා ක්‍රියාපදයේ සහ object එක එක ළඟ තියෙන කියන එක. I like Italian food very much. Did you watch television all evening? We invited a lot of people to the party. Paul often wears a black hat. I opened the door quietly. Why do you always make the same mistake? I am going to borrow some money from the bank. You know. Part B. අවස්ථිත කතාව. ඒක පුංචි කතාවක් මම කිව්වනේ. Place and time. ස්ථානය සහ වේලාව කියන එක ගත්තොත් එහෙම we went to a party last night. ඔකට පේනවා ස්ථානය කියන එක එන්නේ කලින්. පස්සේ තමයි වේලාව කියන එක ඇවිල්ලා තියෙන්නේ. Place to a party is usually before time last night කියන එක මත් තියාගන්න. ඉස්සෙල්ලාම ස්ථානයක් ඊට පස්සේ වේලාවක් කියන එක එන්න ඕන. Look at the examples. This walks to work every day. To work කියන්නේ ස්ථානයට, every day කියන්නේ කාලයට. Will you be at home this evening? I usually go to bed early. We arrived at the airport at 7 o'clock. They have lived in the same house for 20 years. Jim's father has been in hospital since June. තමයි ගෙන්නුවේ පුංචි රටාවල් දෙකක් ඕගොල්ලන්ට. හරි. අපි අභ්‍යාසය කරමු මෙහා පැත්තේ. page number 4 වල. right or wrong කියලා දාන්න පුතේ ඉස්සෙල්ලා. හරිද වැරදිද කියලා අහනවා. වැරදි නම් විතරක් වාක්‍ය හදන්න. හරි නම් okay කියලා ලියන්න ඒ වාක්‍යය. මේ බලන්නේ word orders පුළුවන්ද කියන එක. Did you watch all evening television? වැරදි. Did you watch television all evening? watch එක television එක එකට තියෙන්න ඕන. So reads a newspaper every day. Reads verb එක a newspaper object එක දෙක එකට තියෙනවා. Okay. කරමු.
So the third one, I like very much this picture. Narendra Devakya. I like this picture very much. Endone. Dekha Vakya. Tom started last week his new job. Tom started his new job last week. I want to speak English fluently. Kahari. Jane bought for her friend a present. Jane bought a present. Tag the object. I drink every day 3 cups of coffee. I drink 3 cups of coffee every day. Don't eat your dinner too quickly. I borrowed from my brother 50 pounds. I borrowed 50 pounds from my brother. So can go to the second one. The door open I quickly. I open the door quickly. Arata matya ganda. Verb begata passe object take kiyan ratawa. Two letters I this morning wrote. Patangana ayakin, mama kilakin. So the apadendoni I wrote. The subject again doni. 2 letters this morning. Third one, Paul. Subject taker. Madhya Pade passed the exam easily. Fourth take subject take an. Verb take doesn't speak. Object take French. And doesn't speak French very well. I did Kriyapadaya lot of work yesterday. London. So question do you know? Or know London. Well. Number 7. We enjoyed the party very much. The problem carefully I explained. I explained the problem carefully. Number 9, subject take a we. Verb take a met. Object take some friends. Stane at the airport.
Number 10. Did you buy that jacket in England? Number 11. We do the same thing every day. We do the same thing every day. Number 12. I don't like object එක football වෙනවා very much ගන්න පුළුවන් නේ. Right. අපි යම් part 3 එකට අන්තිමකනේ the last one නේද ඒක. last question. කල්පනාවෙන් මේක ඔක්කොම නීති ටික මෙතන එන්න පුළුවන්. To work every day walks list කියලා තියෙන්නේ. Let's walk to work every day. බලමු. Okay, second එක ඉතින් පුතේ I arrived at the hotel early. Third එක Julia goes to Italy every year. We have lived here since 1988. Number 5. Sue was born in London in 1960. Paul didn't go to work yesterday. Number 7. Anne went to the bank yesterday afternoon. Number 8. I had my breakfast in bed this morning. Celestana ඊට පස්සේ කාලය කියන නීතිය. Barbara is going to university in October. I saw a beautiful bird in the garden this morning. My parents have been to the United States many times. I left my umbrella in the restaurant last night. Number 13. Are you going to the cinema tomorrow evening?
question mark danda. Last one, I Took the children took the children to the to school this morning. Right, page number 51 වල හතරක් කරමු. එදා අපි 50 වල හතරක් කරා. page number 51 පුතේ 51 අපි අභ්‍යාස හතරක් විතරක් කරන්න යන්නේ. පහ 6 7 8 කරන්න කලින් පිටුවේ රටාව තිබුණා. A fishmonger is a person who sells fish. අපි හදන ප්‍රශ්නයක් මේකෙන් who is a fishmonger කියලා. answer එක fishmonger is a person who sells fish කියලා උත්තරේ එනවා. ආයෙ ප්‍රශ්නයක් හදන්න පුළුවන් what does a fishmonger do? A fishmonger sells fish කියන එකනේ. පහ 6 7 8 විතරයි. A florist is a person who sells flowers. Who's a florist? A florist is a person who sells flowers. What does a florist do? A florist sells flowers. Only 4 is enough. A pilot is a person who steers an aeroplane. Who is a pilot? A pilot is a person who steers an aeroplane. What does a pilot do? A pilot steers an aeroplane. A butcher is a person who sells meat. Who is a butcher? A butcher is a person who sells meat. What does a butcher do? A butcher sells meat. Page number 49 පුතේ 49 පොඩ්ඩක් බලන්න. ඒක කරන්න යන්නේද අපි? අගම් කතාව. මාතෘකාව තියෙන්නේ to infinitive කියලා. අංග පුංචි අලුත් රටාවක්. අගමු when verbs are followed by another verb. සමහර වෙලාවට අපිට ක්‍රියාපද දෙකක් එක සමාන ස්ථානයක භාවිත කරන්න වෙනවා. ඒතකොට ගැටලුවක්. double verbs පාවිච්චි කරන්නේ කොහොමද කියන එක.
ඒකට ක්‍රියාපදයකට පසුව තවත් ක්‍රියාපදයක් තියෙනවා නම් මේ ක්‍රියාපදය වෙන් කරගන්න ඕනේ. අපි ඒකට to එක දානවා. to එක දාලා තමයි දෙක වෙන් කරගන්නේ. A friend promised යාළුවෙක් පොරොන්දු වුණා to help me මට උදව් කරන්නට. ඒතර promise කියන්නේ ක්‍රියාපදයක්, help කියන්නේ ක්‍රියාපදයක්. මේ දෙක අතර to කියන එක තියෙනවා. A friend promised to help me in my studies. තේරුම් ලියා ගන්න වචනවල ඕනනම් guide කියන්නේ මඟ පෙන්වනවා කියන එක. postpone කියන්නේ කල් දානවා. bring ගේනවා අරගෙන එනවා. donate පරිත්‍යාග කරනවා. repair නඩත්තු කරනවා අලුත් වැඩියා කරනවා. construct කියන්නේ ගොඩ නගනවා අලුතෙන් හදනවා කියන එක. send යවනවා. raise ඔසවනවා ඉහළ නංවනවා. අපි කොහොමද raise the price කිව්වොත් මිල වැඩි කරනවා කියන එක. raise your hand කිව්වොත් අත ඔසවනවා කියන එක. give දෙනවා. go යනවා clean පිරිසිදු කරනවා supply සපයනවා save ආරක්ෂා කරනවා retire විශ්‍රාම ගන්නවා කියන එක. finish අවසන් කරනවා. හරි අපි ලියමු try එකක් දාන්න. උත්තර හම්බෙනවා වයින් කරගන්න තොර ලේසි වැඩේ කපලා.
Hari, අපි මේක ඉවර කරගමු. The Road Development Authority has decided. මට කියන්න ගැලපෙන ක්‍රියාපදය to මොකද්ද? Repair. To repair all the rural roads in the area. The municipal council has taken action to construct houses for slum. Slum කියන්නේ මුඩුක්කු කියන එක. Slum dwellers කියන්නේ මුඩුක්කු පදිංචි කරුවා. Parents agreed to send their children to school on time. Mr. Pereira wanted to retire from his service. However, the science exhibition will be held to raise. Raise කියන්නේ අර මුදල් ඔසවනවා කියන එක. The philanthropist decided to donate. Philanthropist කියන්නේ පරාර්ථකාමී මනුස්සයනේ. අනුන් ගැන හිතන ඥානශීලී පරිත්‍යාගශීලී මනුස්සයා. The villagers consented to give. Consented කියලා කියන්නේ එකඟතාවය ප්‍රකාශ කරා කියන එක. ඔවුන් කැමති වුණා අවශ්‍ය සහයෝගය දක්වන්න. The teacher asked us to finish the exercise within 10 minutes. There was a traffic jam, but we managed to go there in time. Don't forget to bring my book tomorrow. The secretary decided to postpone the meeting. The Students' Council has made arrangements to clean. The Pradeshi Sabha has constructed a public well to supply. Where is it? Supply. Yes, supply water. The doctors tried their best to save. Antimeka. Teachers always try to guide. Page number 7. යනවා 7 වෙනි පිටුවට. ඒකේ පොඩ්ඩක් අපි ද ඩික්ටේෂන් එක කරා. ඒකේ මතකයි මට අපි අද පොඩ්ඩක් කතා බලමු. 7 මම අමාරු වචන ටික පොඩ්ඩක් කියලා දෙනවා තේරුම් ගමු ෆොන්ට් එක ලියා ගන්න. කීත් වොටර්හවුස්ගේ කතාවකින් ගත්ත එකක් ඩාන්ස් හෝල් නැටුම් ශාලාව කියන කතාව. The Roxy was the last flash of light before Stradholt petered out and the Moors took over. අපි කතා කරනවා Roxy කියලා ස්ථානයක් ගැන. Roxy කියන ස්ථානය තමයි අවසාන වශයෙන් දකින්න හම්බ වෙන ලාස්ට් කියන අවසාන කියන එක. මේක අමාරුයි චුට්ටක් හොඳට අහගමු. ලාස්ට් අවසාන splash of light. Splashing light කියන්නේ මොකද්ද? ආලෝකය ස්ප්ලෑෂ් වෙනවා කියන්නේ විහිදෙනවනේ. අවසාන ආලෝකය විහිදෙන ස්ථානය. එළියක් තියෙන තැන. Before Stradholt petered out. Stradholt කියන එක නගරය petered out කියන්නේ ඒක ඈත් වෙලා යනකොට, ඒක ගෙවිලා යනකොට, ඒකෙන් ඉවත් වෙලා යනකොට and the Moors took over. Moors කියන්නේ කඳු අතර පිහිටි ප්‍රදේශය කියන එක. ඒ ප්‍රදේශයේ යන්න යනකොට අපිට අවසානයෙන් හම්බෙන ස්ථානය තමයි Roxy කියන ස්ථානය. It was supposed to be a suburban amenity or something. Suburbs කියන්නේ අපි හිතනවා මේක අර්ධ නාගරික ප්‍රදේශයක්, amenity කියන ප්‍රදේශයක් වගේ දෙයක්. ඒ වගේ දෙයක් මොකක් හරි මොනවා වුණත් at any rate මොනවා වුණත් අපිට පේනවා එතන රතු පාටෙන් දැල්වෙන humming sound එක කියන්නේ මුමුනන හඬ නේද කියන ඊමැස්සගේ හඬ වගේ හඬක් එන නියොන් වායුව පුරවපු නියොන් කියන්නේ වායුවක්
අනනේ සයන්ස් වලට ගන්න නියොන් කියන ගෑස් එකක් කියලා. නියොන් is a gas. සලකුණු පුවරුවක් තියෙනවා. Spluttered out the word. Splutting කියන්නේ විහිදෙනවා. මේ වචන විහිදෙනවා. මොකද්ද වචන ටික? come dancing. එන්න නටමු කියලා කියන්නේ. ඉස්සර කාලේ බල්බ් වලට නියොන් එක තමයි දැම්මේ. නිර්දිෂ්ඨ වායුවන්නේ. ඒකට ඒක සද්දයත් එක්ක තමයි දැල් වෙන්නේ නියොන් ගෑස් එක. come dancing තමයි ඒකේ ලස්සන නම් පේන්න තිබුණු පුවරුව. 6 nights a week සතියේට රාත්‍රියෙන් 6ක් නටන්න පුළුවන් ඔයාට. ඉතින් grown up daughters කියලා කියන්නේ වැඩි මහල් දරුවෝ, හදිච්ච දරුවෝ, දියණියෝ of the cold new houses. දැන් cold කියන්නේ සීතල නෙවෙයි උදාසීන වගේ දෙයක් නේ. කිසිම ජීවමාන බවක් නැති අලුතෙන් ආපු අලුතෙන් හදපු ගෙවල් වල හිටපු ළමයි round about it මේ වටේ ක්‍රස් වුණා. මෙතෙන්ට ගියා.